මේකේ පළවෙනි ප්‍රශ්නේ බලන්න මධ්‍ය සැකසුම් ඒකකේ රික්තක නල රික්ත නල කියලා තියෙන්නේ. රික්තක නල ට්‍රාන්සිස්ටර් මගින්ද ඉන් අනතුරු ට්‍රාන්සිස්ටර් අනුකලිත පරිපත මගින්ද ප්‍රතිස්ථාපනය වීමේ ප්‍රතිඵලය වූයේ කුමක්ද කියලා අහනවා. ඒ කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා ආවට පස්සේ ඒකේ ප්‍රතිඵලය වශයෙන් මොකද්ද මේ උත්තර හතරෙන් ගන්න වෙන්නේ කියන එක. පළවෙනි එක කියන්නේ බලන්න කියවලා සැකසුම් බලය සහ විදුලි බල පරිභෝජනය යන දෙකම ඉහළ යාම. ඒතර අපිට පේනවා මේ ප්‍රශ්නේ ඉහළ යාම නිසා පළවෙනි වරණය ගන්න වෙන්නේ නැහැ. ඉහළ ගියේ නැහනේ. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ දෙවෙනි වරණේනේ. සැකසුම් බලය ඉහළ යාම සහ විදුලි පරිභෝජනය පහළ බැසීම. එහෙම වුණෙත් නැද්ද? සැකසුම් බලය ඉහළ ගියා තමයි හැබැයි. ඒ කියන්නේ සැකසුම් බලය කියලා හඳුන්වන්නේ යම්කිසි පරිගණකයක සකස් කිරීමේ වේගය කියන එකනේ. වේගය වැඩි නම් ඒක බලය ඉහළ යාම කියලා අපිට කරන්න කියන්න පුළුවන්. එතකොට විදුලි පරිභෝජනයේ පහළ බැසීම කියන එක ගන්න පුළුවන්. එහෙමනම් දෙවෙනි එක වගේ උත්තරේ. තුන්වෙනි කොටසේ අහන්නේ සැකසුම් බලයේ පහළ බැසීම. ඒක වෙන්න බෑ. සැකසුම් බලය සහ හතරවෙනි කොටස කියන්නේ සැකසුම් බලය සහ විදුලි බල පරිභෝජනය යන දෙකම පහළ බැසීම. ඒක වෙන්නත් බෑ. එහෙනම් අපි දන්නවා දෙවෙනි උත්තරේට තමයි යන්න වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නෙට යන්න. පහත් දී ඇති උපක්‍රම සලකන්න. මූසිකය, ස්පර්ශ තිරය. ඊට පස්සේ ලිවිය හැකි බාහිර DVD ධාවකය. මේ කියන ඒවායින් ආදාන සහ ප්‍රතිදාන යන දෙකම සඳහා භාවිත කළ හැකිද කියලා අහනවා. එතකොට මූසිකය ආදාන විතරයි. ස්පර්ශ තිරේ නම් ආදාන ප්‍රතිදාන දෙකම එනවා. ලිවීමට හැකි බාහිර DVD ධාවකය කියලා කියනවා. එතන මොකක්ද අපි ගන්න වෙන්නේ? A සහ C කියන උත්තරයට යන්නත් පුළුවන්. මොකද අපිට B උත්තරේ තියෙන්න ඕනේ. B සහ C. මූසිකය කියන එක ආදාන පමණයි කියන එක තමයි සලකන්න වෙන්නේ. right. තුන්වෙනි ප්‍රශ්නෙට පහත ක්‍රියාවලිය අතුරින් මෙහෙයුම් පද්ධතියේ ඔපරේටිං සිස්ටම් කියලා තියෙන වරහන් ඇතුලේ මතක කළමනාකරණයට අදාළ ඍජු ක්‍රියාවලිය කුමක්ද කියන එකයි අහන්නේ. ඒකෙදී අපි බලමු කාර්යයක් නිමවීමෙන් පසු මතකයේ මුදා හැරීම පළවෙනි වරණය. මතක කළමනාකරණයට අදාළව තමයි අහන්නේ. දෘಢ තැටියට ප්‍රවේශ වීම දෙවෙනි වරණය. තුන්වෙනි වරණය ෆෝල්ඩර් එක ගොනු සංවිධානය කිරීම. උපක්‍රම කළමනාකරණය. දැන් මතකයේ සම්බන්ධයෙන් යහන්නේ. ඒතර අපිට ගන්න පුළුවන් කාර්යයක් නිමවීමෙන් පසු මතකය මුදා හැරීම කියන ඒවා පහත දැක්වෙන කුමක් ටෙරාබයිට් එකක ආසන්න ලෙස තුල්‍ය වේද? හතරවෙනි ප්‍රශ්නේදී අහන්නේ ටෙරාබයිට් එකකට තුල්‍ය වෙන එක. ඒතර අපි ලියලා බලන්න උත්තරේ ගන්න කිලෝ මෙගා ගිගා ටෙරා එහෙම නෙන්නේ. එතකොට අපි ලියනවා ටෙරාබයිට් කියන එක මේ විදිහට ලියාගත්තොත් TB කියලා කියන්නේ ටෙරාබයිට්. කිලෝ මෙගා ගිගා ටෙරා මේක ගිගාබයිට් කරන්න ඕනේ 10 3න් වැඩි කරලා. ඊට පස්සේ ගිගාබයිට් එකක් මෙගාබයිට් කරන්න ඕනේ ආයෙත් 10 3න් වැඩි කරලා. එතකොට 10 3 වැඩි කිරීම 10 3 මෙගාබයිට් තමයි මේක ටෙරාබයිට් එකක් කියන දත්ත ප්‍රමාණය සමාන වෙන්නේ. ඊට පස්සේ කිලෝබයිට් කියන එකත් 10 3කින් වැඩි වෙනවනේ. 10 3න් මෙතන උත්තර හැටියට 10 6යි මෙගාබයිට් පුළුවන් නේ. 10 6ක් 10 6ක් කිව්වම 10 3යි වැඩි කිරීම 10 3යි මෙගාබයිට්. ඔන්න ඔය විදිහට තමයි උත්තරේ ගන්න වෙන්නේ. එතකොට අපි යම් පළවෙනි උත්තරේට
10.6යි මෙගාබයිට් කියන උත්තරේට. ඊට පස්සේ ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ. අෂ්ටමයේ 64 තුල්‍ය දශමයේ සංඛ්‍යාව කුමක්ද කියලානේ. එතකොට අෂ්ටමයේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාවක් කරන්න නම් 8 බලයන්ගෙන් මේ දෙක හදා ගන්න ඕනේ. 64ට. අෂ්ටමයේ සංඛ්‍යාවක් ලෙස දීලා තියෙන 64. ඒතර අපි ලියන්න වෙන්නේ 64 අෂ්ටමයයි කියන එක. මේක 10 කරන්න 8 බිඳුවෙනි බලේවා 4යි දාන මෙතන තියෙන්නේ මේක 8 පළවෙනි බලේවා 6යි මේ ටික එකතු කරන්න එපා 8 බිඳුව කියන්නේ එකේවා එක් වරක් 4 තමයි එන්නේ මෙතනට 4යි මේ තියෙන්නේ 8 වරක් 6 එතකොට 48යි ඔය ටික එකතු කරාම එන්න ඕනේ උත්තරේ වාන 52යි කියලා එනවනේ පහත් දැක්කෙන තාර්කික පරිපාත සටහන සලකන්න ඒ අනුව x සහ y ඇසුරෙන් x ධන y මෙතනට එනවා x ධන y ගේ z සමාන වෙන්නේ x ධන y ගේ භාගය නොට් එකක් එනවා ඔය වගේ එතකොට පහත කුමක් ඉහත තාර්කික පරිපාතයකට තුල්‍ය වේද කියලා අහනවා අපිට කෙලින්ම no gate එකක් දාලා මේක හදන්නත් පුළුවන් o gate එකකට නොට් එකක් දාපේක එතකොට දෙවෙනි උත්තරේට යනවා හයවෙනි ප්‍රශ්නේ හත්වෙනි ප්‍රශ්නේ පහත දී ඇති සත්‍යතා වගුව නිරූපණය කරන තාර්කික පරිපථය කුමක්ද? සත්‍යතා වගුවේ අපිට පේනවා බිංදු දෙකක් තියෙන කොටත් බිංදුවක් එකක් හරි තියෙන අවස්ථා සෑම අවස්ථාවකටම එක කියන ප්‍රතිදානය දෙනවා. ප්‍රතිදානයේ බිංදුව දීලා තියෙන්නේ ආදාන දෙකම සත්‍ය විට. ඒ කියන්නේ අපි දන්නවා ආදාන දෙකම සත්‍ය විට ප්‍රතිදානයේ එකවත් දුන්නා නම් ඒක AND ගේට් එකක් කියලා. මේ තියෙන AND ගේට් එකේ විරුද්ධ ඒ කියන්නේ AND ගේට් එකට not එකක් දාපු කම්ප්ලිමන්ට් එකක් දාපු NAND ගේට් එකක ක්‍රියාකාරීත්වය එතකොට AND කියන එක වැරදි පළවෙනි එක දෙවෙනි එකේ තියෙනවා AND එකයි not එකයි දාලා NAND ద్వාරය අනිත් ඒ අවස්ථාත් වැරදි NAND ద్వාරය නෙමෙයි තියෙන්නේ අටවෙනි ප්‍රශ්නේ ලෝක විසිරි වියමනට www අදාළ පහත කුමන ප්‍රකාශය නිවැරදි වේද බලන්න අටවෙනි ප්‍රශ්නේ අන්තර්ජාලය ලෝක විසිරි වියමනෙහි සේවාවකි වැරදිනේ අන්තර්ජාලය නෙමෙයි ලෝක විසිරි වියමන තමයි අන්තර්ජාලයේ සේවාවක් වෙන්නේ. ඒතකොට ඒ නිසා ඒ පළවෙනි එක වැරදි. දෙවෙනි උත්තරය අහනවා අන්තර්ජාලය සහ ලෝක විසිරි වියමන යන දෙකෙන්ම අදහස් වන්නේ එකකි කියලා. ඒකත් වැරදි. ලෝක විසිරි වියමන අන්තර්ජාලයේ සේවාවකි කිව්වම අපි මේක දැකලා තියෙනවා. ටෙක්ස්ට් බුක් එකෙත් තියෙනවා නෝට් එකේ තියරි වලට සඳහන් වෙනවා අන්තර්ජාලය කියන එක අභ්‍යන්තරේ ඒකෙදි අදහස් වෙන්නේ අන්තර්ජාලය තමයි භෞතික ජාලය ඒක අභ්‍යන්තර තියෙන සේවාවක් විදිහට තමයි ලෝක විසිරි වියමන එහෙම නැත්නම් වෙබ් පිටු ගණනාවක එකතුවකින් සැදිලා තියෙන ලෝක විසිරි වියමන කියන එක අන්තර්ගත වෙන්නේ. ඒතර හතරවෙනි ප්‍රශ්නෙත් අපි නිගමනට කියවමු. අන්තර්ජාලය සහ ලෝක විසිරි වියමනය අතර සම්බන්ධතාවයක් නොමැත කියනවා. ඒක කොහොමත් වැරදි. 9 වෙනි ප්‍රශ්නේ අහන්නේ වදන් සැකසු මෘදුකාංගයකින් නිර්මාණය කරන ලද වගුවකට අදාළ පහත වගන්ති සලකන්න. A. වගුවක අඩංගු පාට හැඩසව් ගැන්විය හැකිය. වගුවක පාට හැඩසව් ගන්නවන්න පුළුවන්. වදන් සැකසුම්නේ පුළුවන්. වගුවක තීරුවක් තුල අඩංගු වචන ආකාරාදී පිළිවෙලට සකස් කළ හැකිය. C කොටස කියනවා වගුවක තීරුවක් තුල අඩංගු සංඛ්‍යා එකට එකතු කළ හැකිය කියලා. Excel sheet එකක නම් වගුවක තීරුවල අඩංගු සංඛ්‍යා එකට එකතු කිරීම හැකියාව තියෙනවා. වදන් සැකසුම් මෘදුකාංගයක නම් හැඩසව් කරන්නත් ආකාරාදී පිළිවෙලට සකස් කරන්නත් පුළුවන් කියන AB කොටසට තමයි පළවෙනි උත්තරේට යන් අපි. ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් අංග අතරින් වදන් සැකසුම් මෘදුකාංග හා විද්‍යුත් සමර්පණ යන මෘදුකාංග දෙකටම පොදු ඒවා අහනවා. පොදු නොවන කියලා කියන්නේ නේ. දැන් හොයන්න ඕනේ. පොදු නොවන එකක් හොයන්න ඕනේ.
ඇත්තටම අපි දන්නවා තැපැල් මර්ජ් තැපැල් මුසු එහෙමත් නැත්නම් මේල් මර්ජ් කියන එක දෙවෙනි එක මම ඉස්සෙල්ලා ගත්තේ. ඒක කොහොමදත් මේල් මර්ජ් කියන ෆීචර් එක තියෙන්නේ වර්ඩ් වල විතරයි. ඒ නිසා ඒක නොගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ ඒක තමයි පොදු නොවන එක. ඒක දැක්ක ගමන් මම දැක්කා find and replace කියන එක තියෙනවා දෙකේම. හොයන්න කරන්න පුළුවන්. මේ ඊට පස්සේ පේලි අතර පරතර වෙනස් කිරීම අක්ෂර වින්‍යාසය F7 වලින් ඕනෙම Word Excel PowerPoint ඒවට ඕන එහෙම එකට වැඩ කරනවානේ. මේ සියල්ල හරි. 1 2 නෑ 1 3 4 කියන පිළිතුරු ගත්තොත් ඒවා වැරදි පිළිතුරු විදිහට ගන්න වෙන්නේ. මොකද නොවන කියන එක highlight කරලා තියෙන්නේ. මොකද්ද? පොදු නොවන. දෙකේම තියෙන එකක් නෙමෙයි වෙන්න ඕනේ. ඒතර 1 3 4 දෙකේම තියෙනවා. තැපැල් මුසු විතරයි Word වල අදාළ වෙන මේ පිළිතුරක් තියෙන්නේ. හරි. අපි 11 වෙනි ප්‍රශ්නෙට යමු. 11 වෙනි ප්‍රශ්නේ කියන්නේ පහත සඳහන් අංග අතුරින් දත්ත පාදක කළමනාකරන යෙදුමක් සපයනු නොලබන අගය කුමක්ද කියලා. නොලබන අංගය කුමක්ද? එතකොට දත්ත තේරීම දත්ත පාදක කළමනාකරණය කියලා කියන්නේ software මේ database management software application එකක්. එතකොට ඒකෙදි දත්ත තේරීම sort කරන්න පුළුවන්ද? ඊට පස්සේ දත්ත යාවත්කාලීන කිරීම. යාවත්කාලීන කියන්නේ අප්ඩේට් කරනවා කියන එකනේ. පුළුවන් කරන්න. database එකේ data update කරන්න බැරුව නේද? ඊට පස්සේ වාර්තා ජනනය කිරීම. reports ගන්න පුළුවන්. එතකොට දත්ත අවශ්‍ය නම් අපිට තෝරන්නත් පුළුවන්. ප්‍රස්ථාර අඳින්න පුළුවන් Excel වල නම් පුළුවන්. දැන් මෙතන අහන්නේ Excel ගැන නෙමෙයි database management system එකක් ගැන. database management software එක. එතකොට database management ගැන කතා කරොත් අපි කවදාක්වත් Access වගේ software එකක් පාවිච්චි කරලා ප්‍රස්ථාර අඳින්න යන්නේ නැහැ. ප්‍රස්ථාර ඇඳේ අපි Excel වලින්. එතකොට Access තමයි database management software එකක් විදිහට තියෙන්නේ. ඒ නිසා හතරවෙනි උත්තරේට යන්න අපි 12 සිට 14 දක්වා ප්‍රශ්න සඳහා මෙන්න මේ වගු දෙකක් මත පදනම් වෙලා තමයි උත්තරේ ගන්න කියන්නේ. taxi table එක වගුවක්, rate table තව වගුවක්, කුලී රථ වගුවේ. ඒ කියන්නේ taxi table එකේ ප්‍රාථමික යතුර ලෙස තෝරා ගැනීමට වඩාත් සුදුසු ශේස්ත්‍රය කුමක්ද කියලා අහනවා. ප්‍රාථමික යතුර ලෙස අපි නිකන් දැක්ක ගමන් මෙන්න මෙතනට තමයි යන්නේ. ඒ අපි පුරුදු වෙලා තියෙන නිසානේ. සමහර විට ඔයා හිතන්න මේ පළවෙනි ශේස්ත්‍රයම නෙමෙයි දෙවෙනි ශේස්ත්‍රය තුන්වෙනි ශේස්ත්‍රය වුණත් තියෙන්න පුළුවන් ප්‍රාථමික යතුර. ඒ නිසා අපි ටිකක් මේක ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. මේ අගයන් දිහා බැලුවාම අපි දන්නවා ප්‍රාථමික යතුර කවදාකවත් රිපීට් වෙන්න බෑ. මේක රිපීට් වෙලා. නමක් රිපීට් වෙන්න පුළුවන් දෙයක්නේ. ඩ්‍රයිවර්ගේ නම කියන එක දැන් ඩයස් කියන අය තව ඉන්න බැයිද? ඒ නිසා අපි ඒක ගන්නෙත් නෑනේ. සිටි එකෙන් කොහොමත් බෑනේ. ඒ නිසා අපි ගත්ත උත්තරේ හරි ටැක්සි නම්බර් කියන එක තමයි ගන්න වෙන්නේ. ඒක එක සැරේම ගහන්න අනිත් ඒවා බලන්න දෙයක්වත් නෑනේ. ප්‍රයිමරි කී ලෙස සෝරා ගැනීමට සුදුසු ක්ෂේත්‍රය ටැක්සි නම්බර්. පහත දැක්වෙන කුමන ක්ෂේත්‍රය දත්ත පාදකයේහි ආගන්තුක යතුරක් සඳහා උදාහරණයක් වේද කියලා අහනවා. එතකොට අහන්නේ ආගන්තුක යතුරක් ෆොරින් යතුරක් සඳහා උදාහරණ. කුලී රථ වගුවේ ටැක්සි නම්බර්. කුලී රථ වගුවේ ඒ කියන්නේ මේ ටැක්සි ටේබල් එකේ ටැක්සි නම්බර් එක. නෑනේ ඒක ප්‍රාථමික යතුරනේ. කුලී රථ වගුවේ රේට් ටයිප්. එහෙනම් අනෙත් වගුවේ මේක ප්‍රාථමික යතුරද? දැන් හොඳට බලන්න රේට් කියන එකේ රේට් ටයිප් කියන එක ප්‍රාථමික යතුර විදිහට පාවිච්චි වෙනවා. යම්කිසි වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක භාවිතා වෙනවා නම් ඒකට තමයි අපි කියන්නේ මෙන්න ප්‍රාථමික යතුර මෙන්න ෆොරින් කී එක. ෆොරින් කී කියලා ලියන්නකෝ මෙතන ෆොරින් FK ලිව්වා. ප්‍රයිමරි කී තමයි මෙතන PK කියලා ලිව්වා. right. ප්‍රයිමරි කී එකක් විදිහට තියෙන rate type එක taxi table එකේ foreign key එකක් විදිහට යෙදিলা තියෙනවා. එතකොට අපිට පුළුවන් ගන්න ඒකට උත්තරේ කුලී රථ වගුවේ. හොඳට බලන්න වගුව මාරු වෙයි.
මිල ගණන් වගේ රේට් ටයිප් කියලා ගහන්න එපා. කුලී රත වගේ රේට් ටයිප් තමයි ආගන්තුක යතුරක් බවට පත් වෙන්නේ. හැබැයි ඒ රේට් ටයිප් කියන ශේස්ත්‍රයම මිල ගණන් වගේ ප්‍රාථමික යතුරක් බව අමතක කරන්න එපා. දෙවෙනි උත්තරේට යන්න වෙන්නේ. 14 මිල ගණන් වගේ තිබෙන ශේස්ත්‍ර ගණන රෙකෝඩ් ගණන පිළිවෙලින් කොහොමද කියලා අහනවා. එතකොට ශේස්ත්‍ර කියලා කියන්නේ රේට් ටයිප් එකයි රේට් එකයි. රෙකෝඩ්ස් කියන්නේ මෙන්න මේ රෝස්. එහෙම නැත්නම් මේවට අපල් කියලාත් කියන මේ වගේ තියෙන මෙන්න මේ රෝස් පේලි. පේලි තමයි ගන්න අපි රෙකෝඩ්ස් විදිහට. දැන් පේලි 3ක් තියෙනවා. පිළිවෙලින් දෙන්න ඕනේ උත්තරේ. ඒ නිසා බලන්න ශේස්ත්‍ර ගණන 2යි රෙකෝඩ් ගණන 3යි. 2යි 3යි තියෙන උත්තරේ තමයි ගන්න වෙන්නේ 14 වෙනි ප්‍රශ්නෙට. හරි. 15 වෙනි ප්‍රශ්නෙටත් යන් අපි පසුගිය 5 වසර තුල වාර්තා වූ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව පෙන්වීමට ප්‍රස්ථාරයක් නිර්මාණය කිරීම සඳහා නිමල් පරිගණක ක්‍රමලේඛයක් ලියයි. ක්‍රමලේඛයට අදාළ ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදානය A සිට D දක්වා වන අනුපිළිවෙලින් නොවන පියවර මගින් ලබා දීලා තියෙනවා. පහත කුමක් ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදාන ලෙස පෙන්වයිද කියලා අහනවා. පසුගිය 5 වසර තුල වාර්තා වූ මුළු ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව දැක්වෙන ප්‍රස්ථාරය ප්‍රදර්ශනය කරන්න කියන්නේ කෙලින්ම ප්‍රතිදානයක් කියලා පේනවා. ප්‍රදර්ශනය කරා කියන්නේ මොකද්ද? ප්‍රතිදානයක්. එහෙනම් A කියන එක ප්‍රතිදානය වශයෙන් තියෙන පිළිතුරු දෙකයි තියෙන්නේ අපි හොයාගමු. එක් වසර තුල වාර්තා වූ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව ඒක ආදානයක් වෙන්නේ නැති. මෙම වර්ෂය ඒකත් ආදානයනේ. BC ආදානයක් වගේ හිතෙනවා දැන්. ඔන්න ආදාන විදිහට තියෙන මේ දෙක. පසුගිය 5 වසර සඳහා වාර්තා වූ මුළු ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව ගණනය කරන්න. ඒක නම් සකස් කිරීමක්. D කියන්නේ සකස් කිරීමක්. එහෙම වුණොත් අපිට 15ට උත්තරේ යන්න වෙන්නේ 2. හරි. ඊට පස්සේ 16 වෙනි ප්‍රශ්නට යන් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය පරීක්ෂා කිරීමේ අදියරට පහත දැක්වෙන ක්‍රියා ඇතුළත් වේ. ප්‍රතිග්‍රහණය පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ඒකක පරීක්ෂාව. මේ පරීක්ෂා ක්‍රම අනුපිළිවෙලින් කොහොමද කියලා අහන්නේ. එතකොට අපි දන්නවා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒකක පරීක්ෂාව. කොටස් වශයෙන් නිර්මාණය කරන මේ කොටස් ටික මෙහෙම වෙන වෙනමයි හදලා තියෙන්නේ. සමස්ත මෘදුකාංගයේ කොටස් 4යි න අපි මේ කොටස් 4 වෙන වෙනම තමයි හදලා තියෙන්නේ. පුද්ගලයන් 4 දෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කොටස් 4 වෙන වෙනම පරීක්ෂා කරන එකට තමයි ඒකක පරීක්ෂාව කියලා කියන්නේ. එහෙම වුණොත් සමස්ත පරීක්ෂාව ඊළඟට මේ ටික එකට ඒකාබද්ධ කරලා ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං කියන වචනයෙන් කියන්නේ ඒකාබද්ධ පරීක්ෂාව එහෙමත් නැත්නම් සමස්ත පරීක්ෂාව කියලා ගන්නවා අපි. B තමයි ඊළඟට කරන්න ඕනේ මේ ටික ඔක්කොම එකට එකතු කරාට පස්සේ වැඩ කරනවද නිවැරදි විදිහට කියන එක පරීක්ෂා කරලා බලන එක. ඊට පස්සේ සමස්ත පරීක්ෂාවට ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං එකටත් පස්සේ පද්ධති පරීක්ෂාවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලබා දෙන ආදාන වලට අපේක්ෂිත ප්‍රතිඵල ලබා දෙනවද කියන එක දත්ත ආදානය කරලා බලන එක තමයි අපේක්ෂිත ප්‍රතිඵල. එතකොට ඒක ලබා දෙනවද කියලා බලන්න පුළුවන් C ඊළඟට අවසාන වශයෙන් පරිශීලකයා. එහෙමත් නැත්නම් end user කියලා කියනවා. පරිශීලකයා එහෙමත් නැත්නම් අපි මේකට කියනවා client කියලා. අපේ සේවාදායකයා. මේ මෘදුකාංගය ලබා ගන්න කැමතිද කියන එක එයා ඉදිරියේ පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එතකොට ලබා ගන්න කැමති වෙන්නේ පරිශීලකයා හෝ එහෙමත් නැත්නම් අපේ client සේවාදායකයා ඇවිල්ලා අපි ඉදිරියේ මේක දෙගොල්ලම එකතු වෙලා පරීක්ෂා කරලා බලනවා. බලලා තමයි තීරණය කරන්නේ මේක මම මිලදී ගන්නවා කියන කාරණේ. එතකොට ඇඩ්වාන්ස් කරලා ඇති. යම් කිසි නිවැරදි කිරීම අවශ්‍ය වුණොත් ඒ බව දන්වන්න ඕනේනේ. ඒ නිසා පරිශීලකයා ඉදිරියේ කරන පරීක්ෂාව ප්‍රතිග්‍රහණ පරීක්ෂාව අන්තිමටමයි කරන්නේ. DBCA කියන උත්තරේ තමයි මට ගන්න හිතෙන්නේ. හතරවෙනි උත්තරේ. 17 වෙනි ප්‍රශ්නේ. අපස සාපල විභාගයට
ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කිරීම සඳහා දැනට පවතින අත්තිරු පද්ධතිය වෙනුවට නව මාර්ගගත පද්ධතියක් හඳුනා දීමට යෝජනා කරලා තියෙනවා. එම යෝජනාවට අදාළ පහත දැක්වෙන වගන්ති සලකන්න කියනවා. ඒ කොටස කියන්නේ යෝජිත පද්ධතියේ නැවත සමීක්ෂණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කර ඇත. යෝජිත පද්ධතිය. ඊට පස්සේ යෝජිත පද්ධතියේ නැවත සමීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලවල නිර්වද්‍යතාවය වැඩි දියුණු කර ඇත. යෝජිත පද්ධතිය අන්තර්ජාල ප්‍රවේශ වීමේ අවස්ථාව නැති අයදුම්කරුවන්ට ඍණාත්මකව බලපානු ඇත. ඍණාත්මක එකක් 100 කියන්නේ. දැන් අහනවා ඉහත ප්‍රකාශ අතුරින් වළංගු වන්නේ කවරක්ද කියලා. වළංගු. අපි බලමු. එතකොට ඒ ප්‍රකාශය වළංගුද? ඒ ප්‍රකාශය යෝජිත පද්ධතියේ නැවත සමීක්ෂණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරනු ඇත. යෝජිත පද්ධතියේ නැවත සමීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලවල නිර්වද්‍යතාවය වැඩි දියුණු කරනු ඇත. නිර්වද්‍යතාවය. නිවැරදි බව ගැන. ඊට පස්සේ නිර්වද්‍යතාවය ගැන මෙහෙමයි. ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චරයි. අපස සාමාන්‍ය පෙළනේ. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කිරීම සඳහා දැන් තියෙන්නේ අත්තිරු ක්‍රමයක් කියලා කියන්නේ. අත්තිරු ක්‍රමය ගැන අපි ටිකක් වැඩිදුර හිතමු. අත්තිරුයි කියලා කියන්නේ අතින් සකස් කරලා එවන ඇප්ලිකේෂන් එකක් ගන්න. අතින් ලියපු ඇප්ලිකේෂන් එක ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හරහා එවන්නේ. ඒක ලැබුණාට පස්සේ ඒ ලියුම කඩලා ඒ විදිහට තමයි ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර එක හොයාගන්නේ ශිෂ්‍යයාගේ. ඉන්ඩෙක්ස් නම්බර්ස් ඒ විස්තර හොයාගන්න. ඊට පස්සේ පරීක්ෂා කිරීම සිද්ධ කරනවා ඇති කියලා අපි හිතමු. එතකොට ඒක පරීක්ෂා කරාම අතින් කරාම වරදින්න හේතුවක් නැහැනේ. එතකොට අපි නිර්වද්‍යතාවය වැඩි දියුණු කරන්න අලුතින් පද්ධතියක් ඉදිරිපත් කරනවා කිව්වොත් එහෙම කලින් බලලා තියෙන පේපර් මේ කියන්නේ රීකරෙක්ෂන් ගැන මේ කියන්නේ නැවත සමීක්ෂණය වැරදි ඊට කලින් අවුරුදු වල වැරදියට කියලා තියෙනවා වගේ අදහසක් එනවා. මේක වෙන්න බෑ. B කියන කොටසේ B කියන උත්තරේ තියෙන දේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ පද්ධතිය මාරු කරා කියලා. මොකද ඒක කොහොමත් තියෙන්න ඕනේ දෙයක්. නිර්වද්‍යතාවය කියන එක විභාග දෙපාර්තමේන්තුව නිර්වද්‍යතාවය තියෙන්න ඕනේ. ඒ නිසා ඒක අලුත් පද්ධතියෙන් එන එකක් නෙමෙයි. ඒක පරණ ඉඳන් තිබිච්ච එකක්. එතකොට මේකේ අහන්නේ වළංගු මොකක්ද කියලා. නව පද්ධතිය හඳුන්වා දීම නිසා කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉක්මනට කරා වෙන්න පුළුවන්. මොකද තැපෑලෙන් එනකොට දවස් 3-4ක් යනවනම් ඊමේල් එකක් හරි එහෙම නැත්නම් ඔන්ලයින් සබ්මිට් කරන්න කිව්වහම ඒක ඉක්මනට යනවා වෙන්න පුළුවන්. හොඳයි ඒ අපි උත්තරයක් විදිහට ගමු. එතකොට තියෙනවා අපිට A තියෙන උත්තර තියෙනවා 1 2 3ක් විතර තියෙනවා. තුන්වෙනි උත්තරේ නම් නෙමෙයි එහෙමද? ඊට පස්සේ බලන්න B වැරදි කිව්වා අපි. B වැරදි නම් B නැති උත්තරයක් ගන්න වෙනවා. එහෙමයි බලන්න තිබ්බේ නේද? B නැති උත්තර බලමු. මෙන්න මෙතන B තියෙනවා. මෙතන B තියෙනවා. මෙතනත් B තියෙනවානේ. එහෙමනම් AC කියන දෙක එනවා අපිට එක උත්තරයක් ඉතුරු වුණා. C කොටස ගැනත් හිතමු. යෝජිත පද්ධතිය තුල අන්තර්ජාල ප්‍රවේශ වීමට අවස්ථාව නැති අයදුම්කරුවන්ට ඍණාත්මකව බලපානවා කියන එක ඇත්ත. අන්තර්ජාලය නැති කෙනෙකුට මේකට ඇතුළත් කරන්න විදිහක් නැහැනේ. ඒ නිසා දෙවෙනි උත්තරයට අපිට නිවැරදි පිළිතුරක් විදිහට සලකන්න පුළුවන්. හරිද? ඊළඟට අහන්නේ image ගොනු format පමණක් තියෙන්නේ මොනවද කියලා. image mp3 දකින්න ඕන. image නෙමෙයි. මෙතනත් mp3 දකින්නවා image නෙමෙයි. මෙතන pptx දැක්කා. ඒ කියන්නේ PowerPoint presentation එක. ඒකත් නෙමෙයි. එහෙනම් ඉතුරු වුණා උත්තරයක්. ඒ තමයි තුන්වෙනි උත්තරේ. මේක තමයි පිළිතුර එන්නේ. raw jpg සහ bmp. 19 වෙනි ප්‍රශ්නේ. HTML කේත ඛණ්ඩය සලකන්න. HTML body DL දෙකක් තියෙන. ඊට පස්සේ body එක ඉවර වෙනවා HTML ඉවර වෙනවා. DL එක ඇතුලේ තියෙන දේවල් බලන්න. DT එකක්. DT ඇතුලේ තියෙනවා. definition list එකේ definition title එකයි definition data දෙකකුයි තියෙන්නේ මේ. ලයිස්තුවක්. මේක පෙන්වන්නේ කොහොමද කියලා අහන්නේ. හරි අපි බලමු.
ගවර්න්මන්ට් ස්කූල්ස් ඉන් ශ්‍රී ලංකා කියන එක ඩෙෆිනිෂන් ටයිටල්. එතකොට මෙන්න මේ වගේ එක තියෙන්න ඕනේ. හැබැයි අපි දන්නවා ඩෙෆිනිෂන් ඩේටා කවදාකවත් ඕඩර්ඩ් ලයිස් තුනක් නෙමෙයි. අන්ಓඩර්ඩ් ලයිස් තුත් නෙමෙයි. ඒ නිසා මේ වගේ දේවල් පෙන්වන්න විදිහක් නැහැ කියලා. ඒ නිසාම උත්තරේ යනවා එකට. 20 පහර දැක්වෙන මෘදුකාංග සලකන්න සරල පාට සංස්කාරක සිම්පල් ටෙක්ස්ට් එඩිටර්ස් කියන්නේ නෝට් පෑඩ් වගේ ඒවා. නෝට් පෑඩ් කියලා තියෙන නෝට් පෑඩ් ප්ලස් vi එඩිටර් ඒවා තමයි සංස්කාරක මෘදුකාංග. එතකොට වදන් සැකසුම් මෘදුකාංග තියෙනවා. C කොටසේ තියෙන වෙබ් සංස්කාරක මෘදුකාංග වෙබ් ඔතෝරින් සොෆ්ට්වෙයාර් කියලා කියනවා. එතකොට වෙබ් පිටු සකස් කරන්න පාවිච්චි කරන මෘදුකාංග. Dreamweaver වගේ ඒවා. පහත දැක්වෙන කුමන මෘදුකාංගය HTML ලේඛනයක් නිර්මාණය කිරීමට භාවිත කළ හැකිද කියලා අහනවා. දැන් අපි දන්නවා HTML කෝඩ් ලිව්වේ මොකේද? නෝට්පෑඩ් එකේ ලියලා සේව් කරන්නේ .html එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරලා. ඒ නිසා අපිට ගන්න පුළුවන් ඊට පස්සේ B පොඩ්ඩක් තියන්න C ගන්නවා අපි. වෙබ් සංස්කාරක මෘදුකාංග කියන්නේ වෙබ් පිටු නිර්මාණය සඳහාම මෘදුකාංග හදලා තියෙන Dreamweaver වගේ ඒ වගේ software ගන්න පුළුවන්. AC අනිවාර්යෙන් ගන්න පුළුවන්. ළමයෙක් දෙවෙනි උත්තරේට යන්න ඉඩ තියෙනවා. හැබැයි මම දන්නවා Word document එකක යම්කිසි නිර්මාණයක් කරලා save as HTML කියලා ගියොත් අනිවාර්යෙන් ඒක HTML document එකක් විදිහට save කරන්න පුළුවන් කියලා මම ඒක කරලා තියෙනවා. right. ඔයගොල්ලොත් දැන් කරලා නැත්නම් කරලා බලන්න ඕනේ. Word document එකකත් save as කියන එකේ Word document එක save කරන්න දන්නවනේ. save කියන එකේ තියෙනවා HTML කියන එක්ස්ටෙන්ෂන් එක තෝරන්න. එතකොට අපිට වෙබ් පිටුවක් විදිහට save කිරීමේ හැකියාව ඒකට තියෙනවා. ඒ නිසාම උත්තරේ යනවා 4 වෙනි එකට. 21 වෙනි ප්‍රශ්නේ. ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ගැනද කියන්නේ? සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2015 දී කරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය මෙච්චරයිලු. පරිගණක සාක්ෂරතාවය අංකිත බෙදුම අපි ඒක දන්නවා. මෙම අඩු සාක්ෂරතාවයට එක් හේතුවක් ලෙස සලකනු ලැබේ. යෝජනා කීපයක් තියෙනවා. ඒ අඩු ආදායම්ලාභී නිවැසියන්ට පරිගණක මිලදී ගැනීම සඳහා අඩු පොලියට ණය දෙනවලු. ණය දෙන්නේ හැබැයි ගෙවන්න දෙන්නේ. ඊට පස්සේ B කොටස කියන්නේ පරිගණක සහ අන්තර්ජාල පහසුකම් ප්‍රමාණවත් නොවන ග්‍රාමීය ප්‍රදේශවලට ඒ පහසුකම් ලබා දෙනවලු. ඔය පාසල් පන්සල් ආශ්‍රිත ලැබ් එහෙම හදලා ඒ වගේ දේවල් කරා අපි දන්නවනේ ලංකාවේ වගේ. ඉතින් එතකොට අපිට ගන්න පුළුවන් ඒ වගේ දේවල් හොඳයි කියලා. පහ ශ්‍රේණී ශිෂ්‍යත්ව සමතුන්ට ශිෂ්‍යත්ව වැඩි සංඛ්‍යාවක් ලබා දීමෙන් අංකිත බෙදුම අඩු කරන්න පුළුවන් කියලා ඍජුවම දායකත්වයක් නම් නැහැ. උත්තරේ යන්න වෙන්නේ AB පමණි කියන එකට යන්න. 22 අහන්නේ වෙබ් අඩවියක් නැංවීම හොස්ටිං කරන්න අත්‍යවශ්‍ය නොවන්නේ පහත සඳහන් කවරක්ද? නොවන්නේ කියලා හයිලයිට් කරලම දීලා තියෙනවා. හොස්ට් කරන්න සේවාදායක පරිගණකයක් ඕනේනේ. ඒ නිසා දෙවෙනි උත්තරේ මම මේ දැක්කේ. වෙබ් අතරික්ෂයක් නම් අවශ්‍ය නෑ වගේ. IP ලිපිනයක් අවශ්‍යද? ඊට පස්සේ වෙබ් අඩවියේ අන්තර්ගතයන් අවශ්‍යද? එතකොට පේනවනේ සර්වර් එකක් නැතුව හොස්ට් කරන්නත් බෑ දෙවෙනි උත්තරේ නැතුව. වෙබ් අඩවියේ අන්තර්ගතයක් නැතුව මොනව කරන්නද නේද? IP ලිපිනයක් තියෙන්න ඕනේ සර්වර් එකට. නැත්නම් හොස්ට් කරන්න බෑනේ. ඒ නිසා පළවෙනි උත්තරේ ඉතිරි වුණා. ඒ කියන්නේ බ්‍රවුසර් එක ඒ වෙලාවේ අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය නොවන්නේ කියලානේ අහන්නේ. අත්‍යවශ්‍ය නැහැ හොස්ට් කරන්න. වෙබ් පිටුව බලා ගන්න නම් බ්‍රවුසර් එක අත්‍යවශ්‍යයි. 23 වෙනි ප්‍රශ්නෙට කියනවා http www.bbc.com මොනවම කියලා URL එකක් දීලා තිනවා. URL එකේ වසම් නාමය දැක්වෙන්නේ කුමකින්ද කියලා අහන්නේ.
එතන අපිට දෙන්න වෙන්නේ bbc.com කියන එකෙන් තමයි වසම් නාමය දෙන්නේ. ස්පෝර්ට් මේ කෑල්ල යන්න එපා. ඒක පාත් එක ඩොකියුමන්ට් පාත් එකනේ ටික. එතකොට bbc.com කියන කොටස ගත්තොත් හතරවෙනි උත්තරේට තමයි එන්නේ. ඔයගොල්ලෝ දන්නවා අහලා තියෙනවා. ඔය bbc.com කියන එකෙත් BBC වගේ කොටසක් එනවනේ. ඒක second level domain. .com වගේ අවසානයේටම තියෙන කොටස top level domain. එතකොට මේකේ අහන්නේ domain name කියලා. එතකොට top level domain එකයි second level domain එකයි දෙකම එකතු කරලා අපිට ගන්න පුළුවන් හතරවෙනි උත්තරේ 23 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට. තම මිතුරෙකුට විද්‍යුත් තැපැල් යතුරු ලියනය කරමින් සිටියේදී සිදු වූ අත්තරදීමකින් රාජන් අතින් විද්‍යුත් තැපැල් යෙදුම වැසී ගියාලු. තමන්ගේ අවසන් නොකරන ලද විද්‍යුත් තැපෑල ඔහු සොයාගත යුතු වන්නේ මොකේද කියලා අහනවා. එයා දැන් ලියලිය ඉන්න අතරතුර වහලා දාලා ගියා. එහෙමත් වෙන්න පුළුවන්. ඉන්බොක්ස් එකේ තියෙන්නේ එන ඒවා. සෙන්ට් එකේ තියෙන්නේ යවපු ඒවා. ට්‍රෑෂ් එකේ තියෙන්නේ මකපු ඒවා. ඩ්‍රාෆ්ට් එකේ තමයි හද හද ඉන්න ඒවා තියෙන්නේ. යැවීමට සූදානම් කරන ලිපි පවතින්නේ. ඒ නිසා ඒකට එක යන්න. 25 වෙනි ප්‍රශ්නේ බලන්න එක්සෙල් ප්‍රශ්නයක්. පැතුරුම්පත් ඛණ්ඩයේ පාදක වී ඇත C3 කෝෂයේ C3 කෝෂයේ හිස් කොටුවක් මෙතන තියෙන. මෙන්න මේ C3 කියන කෝෂයට count A1 B3 A1 B3 කියන පරාසය ගත්තාම A1 මෙතන තියෙන්නේ B3 මෙතන තියෙන්නේ. එතකොට මේ පරාසය තුල කොටු හතරක් තියෙනවා කෝෂ හතරක්. ඒ කෝෂ හතරේම අඩංගු ඒ වගේ කවුන්ට් එකයි හොයන්න ඕනේ. කවුන්ට් කරාට පස්සේ හොඳට මතක තියාගන්න A1 B3 කියලායි තියෙන්නේ. B3 මෙතනට නිකන් එනවා කෝෂ 6ක් එනවා. කෝෂ 6න් මේ ප්‍රශ්නේ දැක්ක ගමන් මට හිතුණා මෙහෙම දෙයක්. මෙතන වැඩි වෙලාවක් තිබුණා නම් හිස් කොටුවක් නැතුව ඒ අකුරක් වගේ දෙයක්. මම තව අමතර දෙයක්ත් එක්ක මේ කියන්නේ. ඒ අකුරක් වගේ එකක් තිබ්බනම් එහෙම නැත්නම් මොන හරි වචනයක් මෙතන ලියලා තිබ්බනම් ඉලක්කමක් නොවන. එතකොට කවුන්ට් එක කීයද කියලා ඇහුවොත් 5යි කියලාම තමයි එන්නේ. දැන් අපේ ප්‍රශ්නේ අහන විදිහටත් මේ කෝෂ පරාසයේ කවුන්ට් එක ඇහුවාම ඉලක්කම් තියෙන්නේ 1 2 3 4යි 5යි තමයි තියෙන්නේ. ඒ නිසා උත්තරේ 5යි කියලා එනවා. අපිට හොඳට ෂුවර් මෙතන මොකුත්ම නැති නිසා 5යි තමයි එන්නේ කියලා. ළමයි අමාරුවේ වැටෙන්න ඉඩ තියෙනවා. මතක නැති වෙන්න ඉඩ තියෙනවා. ලේබල් තිබ්බොත් මෙතන ලේබල් තිබ්බොත් ලේබල් කවුන්ට් කියන ෆෝමියුලා එක මේකට අයත් වෙන්නේ නැත. ලේබල් ගනින්නේ නැහැ. එහෙනම් කොටු 6ෙම පිරලා තිබ්බත් ඉලක්කම් සංඛ්‍යාත්මක අගයන් තියෙන එකෙන් තමයි කවුන්ට් ගන්නෙ. එහෙනම් තුන්වෙනි එකට තමයි උත්තරේ යන්නේ 25ට. 26 A3 කෝෂයේ ඒ කියන්නේ මේකේ A3 කෝෂයේ sum A1 A2 $A1 දාලා තියෙන මේක ෆික්ස් කරලා තියෙන්නේ. $A1 කිව්වහම ඒකේ තියෙන අගයම තමයි. අපි ඒ අගය පේන්න ඕන නිසා ඔහොම විදිහට තියමු. A1 සහ A2 A1 සිට A2 දක්වා sum එක. එතකොට මේ සූත්‍රය B3 කෝෂයට පිටපත් කරන්න කියනවා. දැන් B3 කෝෂයට පිටපත් කරන්න ඕනේ මෙන්න මෙතනට. එතකොට මම B3 කෝෂය highlight කරා. වෙනස් වෙන්නේ කොහෙන්ද? බලන්න A3 කෝෂයේ තියෙන එක සමානයි sum කියලා තියෙන්නේ කොහෙද පරාසයේ $A1 සිට A2 දක්වා. ඒක තියෙන්නේ මෙතන තියෙන්නේ. ඒ ෆෝමියුලා එක. එහෙම වුණොත් $A1 කියන එක නොවෙනස්ව පවතින නිසා මේක নিরপেক্ষ කෝෂ ලිපිනයක් නිසා ඒක කොහෙත්ම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි $A කියන එකයි වෙනස් වෙන්නේ නැත්තේ. මොකද ඩොලර් මාක් එක දාලා තියෙන්නේ A කියන කොලම් නේම් එක ගාව. කොලම් එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි රෝ එක වෙනස් වෙන්න ඒ කියන්නේ 1 කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඒත් අපි බලමු මේ ප්‍රශ්නේ ඇද්දොත් මේ කියන්නේ මේ ප්‍රශ්නේ මේ
ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරා වගේ එහෙම නැත්නම් මේක මේ කොපි පේස්ට් කරපු එක ගැනනේ කියන්නේ. පිටපත් කිරීමක් ගැනයි කියන්නේ. පරාසය නිසා වෙනස් වෙනවා A2 කියන එක B2 දක්වා වෙනස් වෙනවා. එතකොට වෙනස් කළ කෝෂ ලිපිනේ වෙනස් කළ ෆෝමියුලා එක ලිව්වොත් අපිට සම් එකේ $A1 එහෙම තියෙනවා කියලා අපි හිතමු. මේක B2 දක්වා වෙනස් වෙන්න ඕනේ. පරාසය එතකොට වෙනස් වෙනව නේද A1 සිට B2 දක්වා. A1 ඉඳලා A2 එනවා B2 එනවා ඔන්න ඔය පරාසය. මෙන්න මේ පරාසය දක්වා වෙනස් වෙනවා. එතකොට මේ ටික ඔක්කොගේම එකතුව ගන්න තමයි වෙන්නේ. උත්තරේ එනවා 4 කියලානේ. 12 සඳහා 12 තමයි උත්තරේ එන්නේ 4යි 1යි 5යි 2යි ඔක්කොම එකට එකතු කරාට පස්සේ පේලි කියන්නේ රෝ එකනේ 1 කියන්නේ රෝ එක දිගේ අදිනකොට මේ පැත්තට එක කියන එක වෙනස් වෙන්නේ නැහැ එක කියන එක දිගේම තමයි දෙන්නේ. ඒ නිසා සූත්‍රය එන්නේ මේ විදිහටම තමයි. A1 සිට B2 දක්වා කියලා වෙනස් වෙනවා. එතකොට A1 සිට B2 දක්වා තියෙන අපි ගත්ත උත්තරේ හරි. කෝෂ තමයි 1යි 2යි එකතු කරාම 3යි. ඊට පස්සේ 3යි 5යි එකතු කරාම 8යි. 8යි 4යි එකතු කරාම 12යි. ඒ උත්තරේට යන්න. හරි. 27 වෙනි ප්‍රශ්නේ පහත කුමන මෙවල මගින් විද්‍යුත් සමර්පණ මෘදුකාංග කදාවක ශෛලිය පළමු ශෛලියේ සිට දෙවන ශෛලියට වෙනස් කිරීමට භාවිත කළ හැකිද? පේන්නේ මෙතන 2 content වගේ. මෙතන තියෙන්නේ title and content වගේ. මේවා මේ කදා පිරිසැලසුම් කියලා හඳුන්වනවා. ඒකේ තෝරන්න දෙයක් නැහැ. කදා පිරිසැලසුම් කියලා කියන්නේ presentation software වල slide වර්ග, slide layouts ටික. slide වර්ග තියෙන ආකාර. හරි. 28 වෙනි ප්‍රශ්නේ විද්‍යුත් සමර්පණයක් මගින් කදා දර්ශනය ඉදිරිපත් කිරීමේදී පාට සහ රූප දර්ශනය වීම කළමනාකරණයට යොදාගත හැකි මෙවලම් කුමක්ද? ස්ලයිඩ් ෂෝ එකක් කරගෙන යනකොට පාට සහ රූප දර්ශනය වීම කළමනාකරණයට. මෙයා අහන්නේ මේ ඇනිමේෂන්ස් ගැනනේ. ඔබ්ජෙක්ට්ස් වලට එහෙමත් නැත්නම් ටෙක්ස්ට් වලට ඇනිමේෂන් දාන්න පුළුවන්. හැබැයි කදා සංක්‍රමණ කියන්නේ ටෙක්ස්ට් වලටත් ඔබ්ජෙක්ට් වලටත් දාන වෙනසක් නෙමෙයි. සම්පූර්ණ කදාවකින් තවත් කදාවකට හුවමාරු වීම තමයි කදා සංක්‍රමණය කියලා කියන්නේ. ඒ නිසා සංක්‍රමණය නම් නෙමෙයි මේකට පිළිතුර. සජීවීකරණ කියන උත්තරේ තමයි ගන්න ඕනේ. 29 වෙනි ප්‍රශ්නේ බලමු. ඒකෙදි කියනවා ද්විතීයික ආචායන උපක්‍රම වල දත්ත හෝමාරු වේගය වැඩි වන පිළිවෙල දැක්වෙන වර්ණය කුමක්ද කියලා. මේ වගේ උත්තරයක් අපි මීට කලිනුත් අරන් තියෙනවා. බලන්න මෙමරි හයරාකි එක කියලා එකක් තියෙනවා ත්‍රිකෝණයක් ඔය වගේ මම ඔයාලට කියලා දීලා තියෙනවා. මේකේ වේගය දත්ත හෝමාරු වේගය වැඩිම වේගයක් තියෙන්නේ CPU එක ඇතුලේ තියෙන රෙජිස්ටර්. දැන් මෙතන අහන්නේ ද්විතීයික ආචායන. ද්විතීයික ආචායන ගැන විතරක්ම සලකලා බලලා තමයි මේ උත්තරේ දෙන්න වෙන්නේ. එතකොට නෑ කියනවා ඝන තත්වය. ඝන තත්වය කියන්නේ පෙන් ඩ්‍රයිව් වගේ ඒවා. ඊට පස්සේ චුම්බක කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක වගේ ඒවා. ඒවා කරකවල ගන්නකොට වෙලා යනවා. ඇත්තටම යාන්ත්‍රික ක්‍රියාවලියක් සහිත ඒවට වෙලාව වැඩියෙන් යනවා. ඊට පස්සේ හැබැයි හાર્ඩ් ඩිස්ක් එකට වඩා අඩු වේගයක් තමයි ෆ්ලොපි ඩිස්ක් DVD වගේ දේවල් තියෙන්නේ. එතකොට බලමු අපි කොහොකටද උත්තරේ මේකේ අහන්නේ වේගය වැඩි වෙන පිළිවෙල. එතකොට අන්තිමට තියෙන්නේ වැඩිම එක. එහෙමනම් වැඩිම වේගය අන්තිමට තියෙනවා ඝන තත්ත්වය අන්තිමට තියෙන්නේ වර්ණ දෙකයි. ඔය දෙකෙන් ඕනේ උත්තරේ එන්නේ. නම්‍ය තැටිය සහ දෙවෙනි උත්තරේ අපි බලමු. නම්‍ය තැටියත්
ස්ලෝ වැඩි. හරි අපි බලමු. චුම්බක තැටි දාවකය කියලා කියන්නේ මැග්නටික් දෘඩ තැටි. දෘඩ තැටි කියනම කියනවනේ. හાર્ඩ් ඩිස්ක් ඩ්‍රයිව් කියන එක. හાર્ඩ් ඩිස්ක් එක. එතකොට හાર્ඩ් ඩිස්ක් එක තමයි ටිකක් වැඩියෙන් වේගවත් වෙන්නේ. මොකද හાર્ඩ් ඩිස්ක් එක පරිගණකයේ අභ්‍යන්තරේ තැන්පත් කරලා තියෙන උපකරණයක් හાર્ඩ් ඩිස්ක් එකක් බොහොම වේගයකින් කැරකෙනවා. තමා මෙහෙම දෙයක් කියන්නම්. මේක තාර්කිකව හිතන්න පුළුවන් විදිහ දෙයක් මම කියන්න පාඩම් කරන්න නැතුව. හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ සීල්. සීල් කියන්නේ මොකද්ද? හાર્ඩ් ඩිස්ක් එක තියෙනවා. අපි හાર્ඩ් ඩිස්ක් එක කොහොම හදාස් කොහොම ඇඳහම මේ හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ තැටිය ලෝහ ප්ලේට් එකක් තියෙන්නේ නේද? මම ඒක මේ විදිහට අඳින්න. ওই විදිහට අඳින්න. ඒ ලෝහ ප්ලේට් එක තමයි දත්ත ලියලා තියෙන්නේ. එතකොට මේ වගේ රීඩ් රයිට් හෙඩර්ස් තියෙනවා. මේ හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ සීල් වාතය ගමන් කරන්න බැරි විදිහට අපි රික්තයක් විදිහට හදනවා. මොකද වේගයෙන් කරකැවෙනවා මේ තැටිය. එතකොට ගිනියම් වෙන්න පුළුවන් මේක වායුවත් එක්ක ඝට්ටණය වීම නිසා. ඒ වගේ බාධක නැති කරලා තමයි හાર્ඩ් ඩිස්ක් එකක් හදලා තියෙන්නේ බොහොම වේගවත්. බොහොම වේගෙන් කරකවන්න පුළුවන් ඉතින්. එතකොට DVDත් එක්ක සංසන්දනය කරාම හાર્ඩ් ඩිස්ක් එක අපි දැන් 2 සහ 3 වෙනි උත්තරවල ඉන්නේ අඩුම වේගයේ තියෙන 930 කියන එක තමයි එළියට දාලා තියෙන්නේ මේ 2 3 උත්තරවල. එතකොට අපිට දැන් තරගෙ තියෙන්නේ හොයාගන්න ඕන කවුද වේගවත් DVDද hard එකද කියලා. DVD එක ටිකක් slow. ඇයි කියන හේතුව තමයි මම කිව්වේ DVD එක මෙහෙම සීල් කරලා නැහැ අපි DVD එකක් කම්පියුටර් එකට ඇතුළත් කරනකොට DVD drive එක එළියට අරගෙන DVD drive එකේ තියෙන කොටසක් DVD එක ඇතුළත් කරන්නේ ඒ විදිහටනේ අපි ඇතුළත් කරන්නේ මේක මේ වායු ප්‍රතිරෝධී විදිහට ප්‍රතිරෝධය නිසා මේ රත් වීම අවම කරලා එහෙම දේවල් කරලා නැහැ DVD drive එක. කොහොමද DVD drive එක hard disk එකට වඩා slow වෙන්න එක හේතුවක් ඒක. hard disk එක බොහොම වේගවත් විදිහට තමයි හදන්න තාක්ෂණය භාවිත කරලා තියෙන්නේ. ඒ නිසා චුම්බක තැටි දාවකේ දාන්න තුන්වෙනියට ඒක වඩාත් වේගවත් ඊටත් වඩා ඝන තත්ත්වයේ පෙන් ඩ්‍රයිව් එක වගේ කියන්නේ solid state ඒවා ඊට වඩා වේගවත් බවින් වැඩි DVD දාවක ඊට පස්සේ ගමු ඊට පස්සේ 930 ගමු තුන්වෙනි උත්තරේට තමයි අවසාන වශයෙන් අපිට යන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ හරි කියන එකට. එතකොට 30 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න. ප්‍රකාශ තන්තු රැහැන්වල දත්තු හුවමාරු වේගය තඹ රැහැන්වල දත්තු හුවමාරු වේගයට වඩා වැඩිය. තඹ රැහැන් වලට වඩා ප්‍රකාශ තන්තු කොහොමත් වේගවත් තමයිනේ. තඹ රැහැන් වල දත්තු හුවමාරු වේගය ප්‍රකාශ තන්තු රැහැන් වලට වඩා වැඩිය. ඒක අනිත් පැත්තට කියලා තියෙන්නේ. තඹ කියන එක විදුලි ධාරාවක් ගමන් කරන්නේ. ඒක වේගවත් බවින් අඩුයි. ප්‍රකාශ තන්තු වල ආලෝකය ගමන් කරන්නේ ආලෝකයේ වේගය වැඩි. තඹ රැහැන් වල මිල ප්‍රකාශ තන්තු වල මිලට වඩා වැඩි වේ. ප්‍රකාශ තන්තු බොහොම ඝන. මිලෙන් වැඩිම වෙන්නේ ප්‍රකාශ තන්තු. ආලෝකය භාවිත කරන නිසා. ඒ නිසා මේකෙන් අහන්නේ කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? ඒ පමණි කියන එක තමයි මට ආව උත්තරේ. 31 වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන වගන්ති සලකන්න ඒ දුරකථනයේ මගින් සම්බන්ධ වී ශිෂ්‍යයෙකු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගනී. දුරකථනයෙන් ටෙලිමෙඩිසින් B කියන කොටසේ ස්වයංක්‍රීයකරණය කරන ලද පද්ධතියක් ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය පදනම් කරගනිමින් හරිතාගාරයක ඇති පැලෑටි වලට ජලය මුදා හරියි. C ගුරුවරයෙකු ශ්‍රී ලංකාවේ විකිණීමට නොමැති පොතක් මාර්ගගතව පොත්හලකින් මිලදී ගනී. ශ්‍රී ලංකාවේ විකිණීමට නොමැති පොතක් ගැන මේ කියන්නේ. ඒ කියන්නේ පිට රටකින් තියෙනව නේද? ඒක මාර්ගගතව පොත්හලකින් මිලදී ගනී. තොරතුරු හා සංවේදන තාක්ෂණය විධිමත් ලෙස භාවිත වන්නේ ඉහත කුමකින්ද කියලා අහන්නේ. විධිමත් ලෙස භාවිත වන්නේ. විධිමත්. එතකොට විධිමත් කියන වචනේ ටිකක්
අපිට හිතන්න ඕනේ. මෙතනින් ප්‍රශ්නේ තීරණය වෙන්නේ. විධිමත්. තොරතුරු සංනිවේදන තාක්ෂණය විධිමත් ලෙස භාවිතා කරන. දුරකථනය මගින් ශිෂ්‍යයෙකු වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගනී කියන එක තොරතුරු තාක්ෂණ භාවිතයක් නෙමෙයිද? මෙතන කියන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. ස්වයංක්‍රීය කරන පැලෑටි වලට ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය පදනම් කරගනිමින් හරිතාගාරයක ඇති පැලෑටි වලට ජලය මුදා හරි කිව්වොත් මේක පද්ධතියක්. ICT වලින් නිෂ්පාදනය කරපු පද්ධතියක්. ඒක ගමුකෝ අපි. ඊට පස්සේ යම්කිසි කෙනෙක් ඔන්ලයින් මොනවා හරි මිලදී ගන්නවා කිව්වොත් ඒකත් තොරතුරු තාක්ෂණයේ යෙදීමක්. ඔන්ලයින් පර්චේසින් කියන්නේ BC නම් කොහොමද තියෙනවා. ඒ ගැන තමයි අපිට ගැටලුව මතුවෙන්නේ. මොකද උත්තරේ දෙකක් තියෙනවා. තුනක් තියෙනවා, හතරක් තියෙනවා. මොකද කෙනෙක් දුරකථනය මගින් සම්බන්ධ වෙලා වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගැනීම තොරතුරු සංනිවේදන තාක්ෂණය නිසා නෙමෙයිද කියලා විධිමත් ලෙස කියන වචනේ ගැනයි මම මේ කියන්නේ. තාක්ෂණයක් නම් තමයි ටෙලිෆෝන් එක කියන්නේ. තොරතුරු සංනිවේදන තාක්ෂණය විධිමත් කියන වචන ගැන අහුවාම තමයි බය වෙලා ඉන්නේ. ඔතන තමයි ප්‍රශ්නේ තීරණාත්මක වෙන්නේ. තුන්වෙනි උත්තරයට යන්න වෙන්නේ අපිට ටෙලිෆෝන් එක අතෑරියොත්. ටෙලිෆෝන් එක දාගත්තොත් හතරවෙනි උත්තරයටත් යන්න වෙනවා. 32 පහත දැක්වෙන වගන්ති සලකන්න භාවිත කළ නොහැකි ජංගම දුරකථන CRT මොනිටර් වැනි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉවතලන ආහාර වැනි ගෘහස්ත කසල සමග බැහැර කිරීම සුදුසුය. අහන නැත්තේ හොඳ හරි ඒවනේ. කසලත් එක්ක ගෘහස්ත දේවලුත් එක්ක විද්‍යුත් අපද්‍රව්‍ය උදාහරණයක තරම් සුදුසුයි කියලා කියන්න බෑ අපිට. මේස පරිගණකය තිබෙන තනි පරිශීලක බලපත්‍රය සහිත මෘදුකාංගයක්. විවිධ පරිශීලකයන් විසින් භාවිත කිරීම නීති විරෝධී නොවේ. පරිශීලක බලපත්‍රයක් තියෙන්නේ තනි පරිශීලකයෙකුට නම් දැන් මේ ඩෙස්ක්ටොප් එකක් නෙමේක. එතකොට තනි පරිශීලක බලපත්‍රයක් දෙන්නේ ඩෙස්ක්ටොප් එක මැෂින් එකකට. මිසක් පුද්ගලයෙකුට නෙමෙයි. එතකොට 10 දෙනෙක් පාවිච්චි කරත් මේ ඩෙස්ක්ටොප් එක පාවිච්චි කරන්නේ එකම ඩෙස්ක්ටොප් එක නිසා මේකේ ඇති වැරද්දක් නැහැ. නීති විරෝධී දෙයක් නොවේ කියන එක හරි කියන එකේ අපිට ඉන්න පුළුවන්. එතකොට පරිගණක ජාලයක් C කොටස කියන පරිගණක ජාලයක් සඳහා ගිනි පවුරක් ස්ථාපනය කර ඇති විට පරිශීලකයන් තමන්ගේ රහස්‍ය තොරතුරු අඩංගු ගොනු මුරපද සමග ආරක්ෂා කර ගැනීම අවශ්‍ය නොවේ කියලා. මුරපද මගින් ආරක්ෂා කර ගැනීම අවශ්‍ය නොවේ. එහෙම කියන්න බෑ. ගිනි පවුර තියෙන්නේ කොහෙන්ද? ඔන්න බලන්න අන්තර්ජාලයේ තියෙනවා. ඊට පස්සේ අපි රවුටරයක් හරහා ෆයර්වෝල් එකක් හරහා අභ්‍යන්තර ස්විච් එකක් හරහා අපේ කම්පියුටරේ සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේක මං ස්විච් එකක් කියලා කියනවා. ස්විච් එකක්. මේක තමයි ෆයර්වෝල් එක. මේක තමයි රවුටර් එක. දැන් ගිනි පවුරෙන් ආරක්ෂා වුණාට අභ්‍යන්තර ජාලය මේ පරිගණකයට ඇතුලේ ඉන්න කෙනෙක්ගෙන් හානියක් වෙන්න එක වළක්වන්න තමයි අපි මුරපද යොදන්නේ. මුරපද ආරක්ෂා කරන්නේ පරිගණකයේ ගෙදර ඉන්න කෙනෙක්ගෙන් වගේ ආරක්ෂා කරගන්නනේ. අපි හිතමු අයියාගේ කම්පියුටරේට මල්ලි ලොග් වෙනවා. කැමති නැත්තම් මුරපදයක් දානවා. එතකොට මේ බාහිරින් කෙනෙක් ඇවිල්ලා ඇටැක් කරන එක ගැන වළක්වන්න තමයි ෆයර්වෝල් තියෙන්නේ. එහෙම තිබ්බයි කියලා ගෙදර ඇතුලේ හිටියොත් කවුරු හරි කෙනෙක් ඒ වගේ මම කියන්නේ ගේ ගැන නෙමෙයි ආයතනයක අභ්‍යන්තරයේ තමන්ගේ පරිගණකයේ තියෙන දේවල් ආරක්ෂා කරගන්න ආයතනයේ ඉන්න වෙනත් කෙනෙකු ප්‍රවේශ වීමෙන් වළක්ව ගන්න හැමෝටම එකම ප්‍රවේශය දීලා නැහැනේ. උදාහරණයක් වශයෙන් බැංකුව හිතන්න. බැංකුව ඇතුලේ තියෙන ඩේටාබේස් වලට හැමෝටම එක විදිහට ඇක්සස් නැහැනේ. හැම සේවකයෙකුටම. ඒ නිසා ඒ වගේ
මුරපද යොදා ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා C කියන එකත් වැරදි. අපිට ගන්න වෙන්නේ නිවැරදි පිළිතුරු විදිහට B පමණි කියන එක. 33 වෙනි ප්‍රශ්නේ ASCII කේතයෙහි Q අක්ෂරය යම්කිසි අගයක් දීලා තියෙනවා. මගේ නිරූපණය වේ. ඊට පස්සේ අහනවා PUT යන වචනේ ද්විමේ ආකාරයෙන් නිරූපණය වන වර්ණය කුමක්ද කියලා. අපි ලියමු PQRST අනුපිළිවෙලින් ලියා ගන්න. එතකොට එනවා Q කියන එක 1.1 තවත් බිඳුවක එකකුත් තියෙනවනේ. අපි ඒක ගමු එතනට. මෙන්න මේ වගේ අගයක්. Q කියන්නේ මෙහෙමනම් මීට කලින් එක මට මීට වඩා එකක් අඩු කරලා ලියන්න පුළුවන්. බිඳු 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 බිඳු. ඊට පස්සේ ඊළඟ එක 10යි 10යි බිඳුවයි 1යි බිඳුව. 10යි 10යි බිඳුවයි 1යි 1. 10යි 10යි 1යි බිඳු බිඳු. ඔහොම ද්විමේ සංඛ්‍යා වශයෙන් ඉදිරියට ලියාගෙන යන්න. එතකොට PUT කියන එක හොයාගන්න වෙනවා. ඊට පස්සේ අපි ලියන්න PQRSTU කියන එකත් ගන්න වෙන නිසා 1.1.1.1 දැන් හොයාගන්න. P අකුර සඳහා අදාළ කේතය මේක තියෙනවද කියලා බලන්න. 1.1.4 ඊට පස්සේ U අකුර සඳහා 1.1.1.1 T අකුර සඳහා 1.1.1.0 හරි. පළවෙනි උත්තරේ එනව නේද? ඔය විදිහට ද්විමේ සංඛ්‍යා ලියන්න පුරුදු වෙන්න ඕනේ අනුපිළිවෙලින්. එකක් එකතු කර කර ද්විමේ සංඛ්‍යා ලියන්න. බලන්න හොඳට P අකුර සඳහා ලබාගත් මේ අගයට එකක් එකතු කරනවා. අපි එක ස්ථානයකට එකක් එකතු කරා. ඔන්න ඔය විදිහට තමයි මේක ආවේ. Q එකෙන් අපි පටන් ගත්තේ. ඒ නිසා මම P අකුරට යනකොට එකක් අඩු කිරීමයි කරේ. ඊට පස්සේ එක ස්ථානයකට එකක් එකතු කරා. ඒක නැති කරලා දෙක ස්ථානයකට එකක් එකතු කරාට පස්සේ වෙන්නේ මොකද්ද? R වල අගය ආවා. 3ක් එකතු කරාම මේක ආවා. තව එකක් එකතු කරාම මේක ආවා. ওই විදිහට එක ගානේ එකතු කරගෙන ඉදිරියට යනකොට අපිට මේ අගයන් ටික ගන්න පුළුවන්. ඊට පස්සේ බොහොම ලේසියෙන් උත්තරයට එන්න පුළුවන්. 34 එකිනෙකට වෙනස් සංඛ්‍යා පද්ධති මගින් ඉදිරිපත් කර ඇති පහත දැක්වෙන සංඛ්‍යා 4 සලකන්න කියනවා. මෙතන සංඛ්‍යා 4ක් දීලා තියෙනවා. ඉහත සංඛ්‍යා 4ට අදාළව පහත කුමන වගන්තිය සත්‍ය වේද? සත්‍ය වේද? F3 16 අනෙක් සංඛ්‍යා 3ට වඩා විශාල වේ. දැන් මේ වගේ ප්‍රශ්න වලට අපිට මතකයි අපි මේ සියල්ල ලියන්න ඕනේ ද්විමේ වලින් ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට ඒක ලේසි වැඩි. බලමු ද්විමේ එක සංඛ්‍යාවක් තියෙන එක ඕනේ. F3 කියන එක ද්විමේ කරාට පස්සේ F කියන්නේ 1 2 3 4 3 කියන්නේ 0.1 1. ඊට පස්සේ අෂ්ටමේ සංඛ්‍යාවක් දීලා තියෙනවා 0.1 1 3 කියන්නේ 1 1 බිඳුව තමයි 6 කියන්නේ. ආයි 3 කියන්නේ 0.1 දශමයේ සංඛ්‍යාවකුත් දීලා තියෙනවා 243යි කියලා. 243යි කියන දශමයේ සංඛ්‍යාව ද්විමේ කරාට පස්සේ මොකක් වෙයිද? එකේව හතරක් ওই විදිහට ගත්තාම ඉතුරු ටික බිඳුව ඔක්කොම තියෙනකොට මේක 240යි කියලා මට නම් මතකයි. 240. එහෙනම් 243 ලියන්න. ඔයත් බලන්න එක්ක දෙකෙන් එකතු කරලා බලන්න ඕනේ. දෙකෙන් බෙදලා මේ විදිහට ගන්න ඕනේ. එහෙමත් නැත්නම් වෙනත් විදිහකට මේ මම ගත්තා වගේ මේ ටික එකතු කරලා බලන්න. එකේව දෙකේව හතරේව නේ අටේව නේ 16ව 32ව 64ව 128ව කියන ටික ඔක්කොම එකට එකතු කරාම 243 එනවද කියලා.
එතකොට අහන්නේ ප්‍රශ්නේ විශාලම වඩා විශාල වේද? F F3 16 පාදීමේ තියෙන සංඛ්‍යාව වඩාත් විශාලද කියලායි අහන්නේ. බලන්න ද්විමේ සංඛ්‍යා හතරක් තියෙන අපිට සංසන්දනය කරගෙන යන්න. පළවෙනි ද්විමේ සංඛ්‍යාව මෙතනින් තියෙන එකම ගමු 1 1 1 1 ඒ ඒකමයි නේද? එතකොට මේ ඒ දීලා තියෙන ද්විමේ සංඛ්‍යාවම අපිට ආයෙත් සැරයක් ආවා. මේ මෙතනත් ආවා. මෙතනත් ආවා. මේ බලන්න පිටු 8ක් ගලුවාම මේ විදිහට එන්නේ. මෙතනත් ආවා. ඒ කියන්නේ එකම අගේ නෙමෙයි තිබිලා තියෙන්නේ. එතකොට සංඛ්‍යා හතරම එකිනෙකට සමාන වේ කියන උත්තරයට තමයි අපිට යන්න වෙන්නේ. 35 සංඛ්‍යාංක රූපවලට අදාළ වන පහත ප්‍රකාශ සලකන්න කියනවා. සංඛ්‍යාංක රූප ඩිජිටල් ඉමේජස් නේ කියන්නේ පික්සල් මගින් නිර්මාණය වෙලා තියෙනවා. ඊට පස්සේ රූපයක විභේදනය වැඩි කිරීමේදී රූප ගණනෙහි විශාලත්වය වැඩි වෙනවා කියලා කියනවා. ඇත්තනේ. ඊට පස්සේ රූපයක විභේදනය අඟලට ඇති පික්සල් සංඛ්‍යාවෙන් මනින්න පුළුවන් කියලා 35 දී කියලා තියෙනවා. මොකක්ද ගන්න උත්තරය අපි? ඔක්කොම හරි වගේ පේන්නේ. විභේදනය කියලා කියන්නේ රිසොලියුෂන් කියලා වචනේම දීලා තියෙනවා. යම් කිසි වර්ග අඟලකට වගේ ඒකී වර්ගඵලයක තියෙන පික්සල් ගාන. එතකොට විභේදනය වැඩි කරනකොට පික්සල් ගාන වැඩි වෙනකොට විශාලත්වය වැඩි වෙන්න ඉපාය. C කොටසෙත් කියන්නේ PPI වලින් pixels per inch කියන එකෙන් මයින්න පුළුවන් මේක. ඊට පස්සේ පික්සල් මගින් නිරූපණය කරනවානේ. එතකොට ABC සියල්ල හරි කියන උත්තරයට තමයි යන්න වෙන්නේ. පහත දැක්වෙන පැස්කල් ක්‍රමලයකේ සලකන්න. ප්‍රෝග්‍රෑම් කියලා නමක් දීලා තියෙනවා. සෙමිකෝලන් එක තියනවාද කියලා බලන්න. මේක නිවැරදිව ක්‍රියාත්මක වෙන දෙයක් වෙන්න ඕනේ. වැරදි හොයන්න නෙමෙයි අපිට දීලා තියෙන්නේ ප්‍රතිදානෙ හොයන්න. ඒ නිසා අපි වැරදි හොයන්න ඕනේ දැන්. x ඉන්ටිජර් එකක් කියලා දීලා තිනවා. x ටාගයක් පවරලා තිනවා 1යි කියලා. රිපීට් කරාලු right x කියලා තිනවා. ඒ කියන්නේ x ලිය වෙනවා. දැන් මේකේ right ln නෙමෙයි දීලා තියෙන්නේ right කියලා. ඒ කියන්නේ ඉදිරියට ලිය වෙන්න ඕනේ. right කියලානේ දීලා තියෙන්නේ. x වලට 1 ලිය වෙනවා. ඊට පස්සේ x වලට එකක් එකතු කරනවා. එතකොට 2යි. ඊට පස්සේ x සමානද 3ට බලනවා. නෑනේ. x 3ට සමාන නෑනේ. x තාමත් 2යිනේ. එහෙනම් අපි ඊළඟ එක ලියන්න යනවා. එතකොට 2 කියන එක ලිය වෙනවා. ඊට පස්සේ x වලට එකක් එකතු වෙනවා. 3යි. x 3ට සමානද කියලා අහනවා. ඔව්. repeat until වල හැටි අපිට මතකයි කොන්දේසිය සත්‍ය වෙච්ච ගමන් ලූප් එකෙන් එළියට යනවා. එහෙනම් 36ට යන්න වෙන්නේ 1යි 2යි. මෙන්න මේ දෙවෙනි උත්තරේ තමයි යන්න වෙන්නේ. පළවෙනි උත්තරේ නොඋනේයි කියලා අපි දන්නවා. පහලට නෙමෙයි ලිය වෙන්නේ. right ln කියලා තිබ්බනම් මේ ප්‍රශ්නේම අපිට එනකොට right ln කියලා ආවනම් ඔන්න next line වල තමයි ඊළඟ එක ලිය වෙන්නේ. හරි. 37 වෙනි ප්‍රශ්නේ මේ වගේම 1 සිට 100 දක්වා සංඛ්‍යාවල එකතුව ගණනය කිරීම සඳහා x ක්‍රමලේඛය සහිත පහක් දක්වන ව්‍යාජකේතය සලකන්න. සම් සමානයි 0යි නම් සමානයි 0යි නම් වලට එකක් එකතු කරන්නලු සම් සමානයි සම් ධන නම්. දැන් මොකද වෙන්නේ? until x කියලා 100 දක්වා වන සංඛ්‍යාවල එකතුව හොයන්න ඕනේ. එතකොට නම් කියන එක ගානේ වැඩි වෙවි යනවා අපිට පේනවා මෙතන. හැම වෙලාවම සම් බිඳුවෙන් පටන් අරන් 1 2 3 4 5 6 ආදී වශයෙන් වැඩි වෙන සෑම නම්බර් එකක්ම මේකට එකතු වෙනවා. එතකොට 1 සිට 100 දක්වා වූ සියලු සංඛ්‍යා ටික අන්තිමට එකතු වෙන්න ඕනේ. මේක රිපීට් until එක නිසා නම් කියන එක විශාල වුණොත් 100ට. එහෙම නැත්නම් නම් කියන එක 101 කියලා නෙවෙයි මේක 100ෙන්ම නේ දීලා තියෙන උත්තර හතරම බලන්න. උත්තරවල දීලා තියෙන්නේ 100 ගැනනේ කියන්නේ. 100ට සමාන වුණොත් දැන් පළවෙනි දෙවෙනි උත්තර හරියන්නේ නැහැ. පළවෙනි උත්තරේ කියන්නේ 100ට වඩා කුඩායි නම් නවතින්න කියලා. එතකොට පළවෙනි සැරේ මේක නවතිනවා. ඒක හරියන්නේ නැහැ.
දෙවෙනි උත්තරේ නම් කියනවා 100ට සමාන වුණොත් හෝ කුඩායි නම් නවතින්න කියලා. ඒක හරියන්නේත් නැහැ. ඇයි 100ට කුඩායිනේ කොහොමත්? ඒ හින්දා ඒක හරියන්නේ නැහැ. එතන හතරවෙනි උත්තරේ මට පේනවා 100ට විශාලයි හෝ සමානයි නම් නවතින්න කියලා. 100ට සමාන වුණත් නවතිනවා. මේකේ දැන් හොඳට බලන්න ඕනේ මේ ප්‍රශ්නේ 1 සිට 100 දක්වා කිව්වහම 100 ඇතුළත්වද 100 නැතුවද? ඔන්න ඔය ප්‍රශ්නේ නම් ළමයෙකුට එන්න පුළුවන් පැහැදිලි ප්‍රශ්නයක්. 100 ඇතුළත්වද 100 නැතුවද? 1 සිට 100 දක්වා කිව්වොත් ඕගොල්ලෝ ගන්නෙ මොකද්ද? දැන් මම 101 දක්වාම මේක දිවෙව්වොත් 100ත් මේකට එකතු වෙනවා. හරිද? දැන් එතකොට මේ ප්‍රශ්නේ හොඳට පැහැදිලි කරලා අපිට මේ 3 4 උත්තර දෙකෙන් එකකට යන්න වෙනවා. ඒ කියන්නේ දක්වා කිව්වහම 100 ගන්නද එපාද? දක්වා කිව්වහම හතරෙනි උත්තරේ හොඳයි වගේ හිතෙනවා. මේකෙදි වෙන්නේ 100ට සමාන වුණොත් 100ට සමාන වුණොත් ටක් ගාලා වැඩේ නවතිනවා. මේකට හරියන තවත් උත්තරයක් මට දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම. නම් සමානයි 100 කියලා දුන්නත් හතරෙනි උත්තරේ වගේමයි. 100 සමාන වෙච්ච එකම නවතින්න ඕනේ. එතකොට හැබැයි 1 සිට 99 දක්වා තමයි සිද්ධිය වෙන්නේ. ඕම ඔතනින් තමයි ළමයා අහුවෙන්නේ. මේකට යම්ද මේකට යම්ද. මේකට උත්තරේ 4 මේකට උත්තරේ 3. දැන් තමයි ප්‍රශ්නේ එන්නේ. එතකොට ඔයා හොඳට කල්පනා කරලා මේ වගේ ප්‍රශ්නකදී මොකද්ද මේ අහන්නේ කියලා 100 දක්වා කිව්වහම ගන්න 100 ඇතුළත්වද නැතුවද කියන එක හිතලා බලලා උත්තරයක් දෙන්න ඕනේ. අපි දෙමු මේ වෙලාවේ හතරෙනි උත්තරේට දක්වා කියන එක 99 දක්වා ටික විතරක් ගත්තොත්. හරි. ඒ කියන්නේ 99ත් ඇතුළත්ව 99ට ගියොත් 100 අතහැරලා ගියොත් හතරෙනි උත්තරේට යන්න පුළුවන්. හැබැයි පැහැදිලිවම ප්‍රශ්නයක් නම් 100ත් ඇතුළත්ව කියලා දුන්නොත් විතරක් තුන්වෙනි උත්තරේට යන්න තිබ්බා. 38 සහ 39 වෙනි ප්‍රශ්න සඳහා මේ තියෙන ගැලීම් සටහන සලකන්න වෙන්නේ. කුඩාම සංඛ්‍යාව සෙවීම. සංඛ්‍යා 10ක් අතුරින් කුඩාම සංඛ්‍යාව සෙවීම තමයි අරමුණ. ඉන්පුට් කරා ඒ ලබාගත් අගය තමයි මින් කවුන්ට් එක 1යි කවුන්ට් එක 10ට වඩා කුඩායි නම් ආ ඉන්පුට් කරා මින්ට වඩා කුඩාද බැලුවා කුඩායි නම් මොකද කරන්න ඕනේ? කලින් තිබිච්ච මින්ට වඩා දැන් මින් කියන එක කුඩායි නම් අපිට කියන්න පුළුවන් මින් සමානයි n කියලාද? ඔව්. මින් සමානයි n කියලා. එහෙම නැත්නම් වටෙන් නිකම්ම යන්න කියලා කවුන්ට් එක එකක් එකතු කරගෙන මෙන්න මේ වගේ කවුන්ට් එකට එකක් එකතු කරගෙන මෙහෙන් යන්න කියලා ආයෙත් සැරයක් කවුන්ට් එක ওই විදිහට කුඩායිද 10ට කියලා බලාගෙන ආයෙත් අලුත් ඉන්පුට් එකක් දාගෙන ওই විදිහට යනවා. ගිහිල්ලා කී සැරයක් හරි ගියාට පස්සේ ලබා දීපු ආදාන 10න් එක ආදානයක් අපි එළියදී ලබා දුන්නේ. තව ආදාන 9ක් මේ මෙතනදී යනවා. කවුන්ට් එක 10ට වඩා කුඩා වීම නිසා ඒ සියලුම ආදාන වලින් කුඩාමගේ p මුද්‍රණය වෙන එක තමයි. එතකොට අපි print n වගේ එකක් තමයි මෙතන p වලට එන්න ඕනේ. p සහ q වලට අදාළ දේවල් තමයි අහනවා ඇත්තේ. p සහ q ලේබල් වල නිවැරදි පිළිවෙලින් නිරූපණය වේද කියලා අහනවා. p ට තියෙන්න ඕනේ. p කියන්නේ ප්‍රතිදානය. ප්‍රතිදානයේ p වලට අගේ output n කියන එක තියෙන්න ඕනේ. ඊට පස්සේ output min කියන එක තියෙන්න ඕනේ නේද? output min තියෙන උත්තර දෙකක් තියෙනවා. 1 සහ 4. min සමානයි n කියන එක තියෙන්න ඕනේ q වෙනුවට. min සමානයි තියෙන පළවෙනි උත්තරේ. මේ විදිහට. පළවෙනි උත්තරේට තමයි අපිට යන්න වෙන්නේ ප්‍රශ්නෙට. හරි ඊට පස්සේ 39 වෙනි ප්‍රශ්නේ ගැලීම් සටහනේ දී ඇති පාලන ව්‍යුහ වලට අදාළව පහත කුමන ප්‍රකාශය නිවැරදි වේද කියලා අහනවා. පුනර්කරණය ස්ථූල වර්ණයේ පැවතීම. මේ වර්ණය තමයි මේ ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන්නේ මේ මෙන්න මෙතන n කුඩායිද ලොකුයිද කියලා හොයනවා කියන්නේ. n කුඩායිද කියලා. මේ මෙතනින් වර්ණය තියෙන්නේ. පුනර්කරණයක් අභ්‍යන්තරයේ තමයි වර්ණය තියෙන්නේ. ඒතර ඒ කතාව හරි. වර්ණය තුල පුනර්කරණය නැහැ. පුනර්කරණය තුල පුනර්කරණයක් නැහැ. වර්ණය තුල වර්ණයක් නැහැ. 39ට එක උත්තරේ යනවා. පුනර්කරණය කියන්නේ නැවත නැවත එකම පියවරයන් ටික සිද්ධ වීමනේ. 39ට පළවෙනි උත්තරේ තමයි සිද්ධ වෙන්නේ. 40 වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන ව්‍යාජ කේත ඛණ්ඩයේ සලකන්න
කවුන්ට් සමානයි බිංදුවයි රිපීට් කරන්නලු ඩිස්ප්ලේ හෙලෝ. හෙලෝ කියලා print වෙනවා. කවුන්ට් එකට එකක් එකතු වෙනවා. until count greater than 4. කවුන්ට් එක 4ට වඩා විශාල වෙනකන්. එහෙනම් බිංදුවෙන් පටන් ගත්ත කවුන්ට් එක බිංදුවටත් බිංදුව කියලා එක අවස්ථාවක් යනවා. ඊට පස්සේ 1 කියන එක අවස්ථාව යනවා. ඊට පස්සේ 2 යනවා, 3 වෙනි එක යනවා, 4ත් යනවා. එතකොට 4ත් ගිහිල්ලා ක්‍රියාත්මක වෙලා 5 වෙනි අවස්ථාව නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ 5 කියන ඉලක්කම කවුන්ට් වෙනකොට එළියට යනවා. එහෙමනම් මේකේ hello කියන වචනය මෙන්න මේ repeat until එක නිසා බිංදුවේ සිට හොඳට බලන්න බිංදුවේ සිට 4 දක්වා වූ අවස්ථා තියෙනවා 5ක් බිංදුවත් එක්ක. එතකොට අවස්ථා 5ක්වත් යන්න ඕනේ එතනට. ඊට පස්සේ while එකක් දීලා තියෙනවා. while එක ගැන හිතුවොත් මොකද වෙන්නේ? 4ට වඩා විශාලයි නෝ. while එක 4ට වඩා විශාලයි නම් මොකද වෙන්නේ? දැන් තියෙන්න ඕනේ count එක 5. මොකද කලින් එළියට එනකොට 5 තියෙන්නේ. 4ට වඩා විශාලයිනේ. එකපාරක් නම් ක්‍රියාත්මක වෙනවා මෙතනින්. එකපාරක් ක්‍රියාත්මක වෙලා count එක එකකින් අඩු වෙනවා. එතකොට ආයසරයක් 4යි. count එක 4 වුණාට පස්සේ while loop එකෙන් ඇතුළට යන්න දෙයිද මේ වගේ තැනකින්. 4ට වඩා විශාලයි නම් විතරයි යන්න කියන්නේ. 4ට වඩා කුඩා වුණාට යන්න දෙන්නේ නැහැ. එහෙනම් මේ while loop එකෙන් ක්‍රියාත්මක වෙන්නේ එකපාරයි. repeat until එකෙන් 5 පාරකුත් while කියන එකෙන් එකපාරකුත් ක්‍රියාත්මක වුණාම 6 පාරක් නම් යන්න ඕනේ. එහෙනම් අපිට යන්න වෙන උත්තරේ 3ට.